නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව කොයිතරම්නම් සුමිහිරිද, අර්ථාන්විතද, දැවී තැවෙන සිත් නිවී පහන් කරන්නට ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව කොයිතරම්නම් බල සම්පන්නද. පින්නතුනි, අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ ලක්විරු ගුවන්විදුලිනුත් ශ්‍රද්ධා රූපවාහිනියනුත් සත්‍යන්ත සීල භාවනා වැඩසටහන ඔබට සමීප කරන්නට. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් වැඩම වදාළ ගෞරවනීය මහා සංඝරත්නය අපි පාද වන්දනීය නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ සත්‍යන්ත සීල භාවනා වැඩසටහනේ ධර්ම දේශනාමය පුණ්‍ය කටයුත්ත ඔබට සමීප කරන්නට. අද දවසේදී සත්‍යන්ත සීල භාවනා වැඩසටහන සදා දායකත්වය ලබා දෙන්නේ අප්‍රේල් මාස 17 වන දින ජන්මදිනයේ දුණු හොන්කොන්හි සේවයේ නියුතු පින්වත් ඕ.පී. බන්දුමති ජයලත් මහත්මිය විසින්. ඉතින් මේ පින්වතුනුත් සහ සම්බන්ධ කරගනිමින් අපිව ශ්‍රවණය කරන අපිව බලා ඉන්න ඔබත් සහ සම්බන්ධ කරගනිමින් අද දවසේදී අපි සූදානම් වෙනවා ඒ උතුම් වූ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. පින්වත් ස්වාමින් වහන්සේ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් ඒ උතුම් වූ ධර්ම දේශනාවේ සිදු කරන සේක්වා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. පින්වතුනි, මාත් සමගින්ම කියන්න. සාදු 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 සාදු. බුදුරුවන වඳින්ටයි සාදු සාදු සදහම් නමදින්ටයි සාදු සාදු සංගරුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නමදින්ටයි ගෞතම මුනිදුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහිවෙන්ටයි ලොවුතුරු සංගුණ සිහිකර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වඳිමි වඳිමි බුදු සමිඳුන් වඳිමි 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 සිරි සදහම් වඳිමි 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 සංගරුවනද වඳිමි 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 මම තෙරුවන් වඳිමි 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 මම තෙරුවන් වඳිමි 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 මම තෙරුවන් වඳිමි. සාදු සාදු සාදු. පළමු කොට මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේත් මේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන අපි මේ දහවල් වරුවේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. මේ සඳහා විකාශන දායකත්ව දරනවා අප්‍රේල් මාසේ 17 වෙනිදා ජන්මදිනයේ යෙදුන හොංකොන්හි සේවයේ නියුතු පින්වත් ඕ.පී. බන්දුමති ජයලත් මහත්මිය විසින්. ඉතින් මේ පින්වතුන්ලගේ දායකත්වයෙන් අපගේ මහා කාරුණික ශාස්ත්‍රූන් වහන්සේ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන දේශනා කරපු බොහෝම වටිනා ධර්මයක් අද මේ හවස් කාලේ ඔබට අහන්න ලැබෙනවා. අද ඔබට අහන්න ලැබෙන ධර්මයේ ගැන, මේ දේශනාව ගැන කෙටියෙන් කියනවා නම් හිතක කතාව අද අහන්න ලැබෙන්නේ. සිත කියන එක
බුදුරජාණන් වහන්සේ දේශනා කළා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං ලහු පරිවත්තං. පින්වත් මහණෙනි, මං වෙන එකම එක දෙයක්වත් සම්බුදු නෙතින් දකින්නේ නැහැ මෙච්චර ඉක්මනට වෙනස් වෙන. ලහු පරිවර්ත කියලා කිව්වේ වේගෙන් වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සම්බුදුරජුන්ගේ ඒ මහා ප්‍රඥා නේත්‍රයෙන් ප්‍රඥා ඇසින් දකින්නේ නැහැ කියනවා මේ ලෝකේ මෙච්චර වේගෙන් වෙනස් වෙන එකක් යත ඉදං චිත්තං හිතතරං. යාවංචිදම් භික්කවේ උපමාපින සුකරා. මහණෙනි, මේ සිතේ වෙනස් වීම ගැන කියන්නට උපමාවක්වත් නොමැත. හිත මෙච්චර වේගෙන් වෙනස් වෙනවා කියන එක කියලා දෙන්න ඒ වේගය කොච්චරද කියලා කියන්න උපමාවක්වත් නැහැ කියනවා. ඒ තරම් වේගෙන් හිත වෙනස් වෙනවා. මේ ලෝකේ වේගෙම වෙනස් වෙලා යන එක හිත. ඒ වෙනස් වෙන හිතත් එක්ක තමයි පින්වතුනේ අපිට මේ ජීවිතේ ගත කරන්න වෙලා තියෙන්නේ. හැබැයි අපිට වාසනාව ලැබුණා මේ හිතේ හැසිරීමේ ස්වභාවය ගැන සියල්ල අවබෝධ කළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අහන්න වෙනස් වෙන හිතක් තියාගෙන වේගෙන් වෙනස් වෙන හිතක් තියාගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අහන්න ලැබුණා කියන එක මහා ලාභයක්. නැත්තම් මොකද්ද හේතුව? මේ සාංශාරික ගමනේ වේගෙන් වෙනස් වෙන හිතක් එක්ක ඒ හිතෙන්ම ගුටි කකා අපි යන්නේ. ඒ යන ගමනේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහිම ෂණ සම්පත්තියක්. ඉතාම කලාතුරකින් හම්බ වෙන්නේ. ඒ මුණ ගැහිච්ච මොහොතේ තමයි බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයෙන් අපිට මේ හිත ගැන යමක් හරියට ඉගෙන ගන්න ලැබෙන්නේ. ඒ හිත ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිතේ හැසිරීම සම්පූර්ණයෙන් අවබෝධ කරලා. ඒ හිතේ හැසිරීම සම්පූර්ණයෙන් අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ හිත ගැන දේශනා කරපු කාරණා මූලික කරගෙන අද මම මේ ධර්මයේ කියලා දෙන්න කල්පනා කළේ බොහෝ දෙනෙකුට මේ හිතේ වෙනස් වීම කියන එක ඉස්සරහා කඩා වැටීමමයි තියෙන්නේ. හරියට ප්‍රශ්න කතා කරනකොට ආදීදී අපිට තේරෙනවා මේ පොඩ්ඩක් හිත වෙනස් වෙලා යනකොට බොහෝ දෙනෙකුට දරා ගැනීමේ හැකියාවක් නැහැ. ධර්මයේ ටිකක් ඉගෙන ගත්තට පස්සේ පොඩ්ඩක් භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ගොඩාක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා. දැන් මං බණ අහන කෙනෙක්, දැන් මං සිල් රකින්න කෙනෙක්, දැන් මං අනිකුත් පින් අතේ කටයුතු කරන කෙනෙක්, දැන් හිත මට ඕන විදිහට ඉන්න ඕන කියලා ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සිල් රැකගෙන ඉන්න අතරේ පුංචි රාග හිතවිල්ලක් හිතට ආවත් මේන්න අයියෝ මං භාවනා කරනවා, මං සිලුත් ගන්නවා, ඒත් මෙන්න රාග හිතවිලි එනවා. චුට්ටක් තරහ ගියත් අයියෝ මේ මගේ හිතට තරහ එනවා. මේ වගේ හරි ඉක්මනට කඩා වැටෙනවා. ඒ කඩා වැටෙන්න මූලිකම හේතුවක් හිතේ හැසිරීම නොදන්නා එක. මේ හිත කියන එක ගැන පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක තැනක. පින්වත් මහණෙනි, මම ඔබට පැරණි කර්මය ගැන කියලා දෙන්නම්. පුරාණ කම්ම. පැරණි කර්මය මොකද්ද? චක්කුම් භික්කවේ පුරාණ කම්මං. මහණෙනි, ඇස යනු පැරණි කර්මයයි. කන යනු පැරණි කර්මයයි. නාසය යනු පැරණි කර්මයයි. දිව යනු පැරණි කර්මයයි. කය යනු පැරණි කර්මයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, සිත යනු පැරණි කර්මයයි. එතකොට මේ සිත කියන එක අපිට ලැබිලා තියෙන්නේ මේ පැරණි කර්මයක විපාකයක්. මේකත් එක්ක ගනුදෙනු කරනකොට එතකොට කර්මයට අනුරූප ප්‍රශ්න ගොන්නකුත් මේ හිත හරහා එන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි, මේ හිත ගැන ඉගෙන ගන්න මේ ධර්මය අපිට හරි වටීවි. මම මේ සඳහා තෝරගත්තේ බුදුරජාන් වහන්සේ හිත ගැන වදාළ බොහෝම රමණීය ගාථා කීපයක්ම අන්තර්ගත ධම්මපදයේ චිත්ත වර්ගය. බුදුරජාන් වහන්සේ හි වදාළ මෙන්න මෙහෙම.
පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං උජ්ජුං කරෝති මේධාවී උසුකාරෝව තේජනං. අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ එය සිංහලයට පරිවර්තනය කරලා තියෙනවා මෙන්න මෙහෙම. හරි කලබලයි මේ සිත එලෙසින්ම සිත චපලය රැකගැනුම අසීරුය පවින් වැළකුමද අසීරුය එනමුත් නුවණ ඇති අය දහම තුල ඍජු කරයි මේ සිත හීදණ්ඩේ ඇද හරිනා නුවණැතිහි වඩුවා ලෙස. හරි කලබලයි මේ සිත පන්දනං චපලං චිත්තං. මේ හිත හරිම කලබල එකක්. එලෙසින්ම හිත චපලයි. චපල කියලා කිව්වෙ මොකද්ද? රවට්ටනවා. චපල කියන එකේ අර්ථය රැවටිලිකාරයා. බොරුවෙන් වංචා කරන කෙනාට අපි කියනවා චපලයා. අපේ ජීවිතේ ඉන්න චපලයා කවරෙක්ද? හිතයි. හිත තමයි අපිව බොරුවෙන් රවට්ටන්නේ. මේ හිත දුරක්ඛං රකින්න හරිම අමාරුයි. දුන්නිවාරයන් හිත වැරදි කරන්න යනකොට වැරද්දෙන් වළක්ව ගන්න හරි අමාරුයි. හැබැයි එබඳු හිත පවා උජුං කරෝති මේ දහවි දහම තුල පිහිටන නුවණැත්තෝ එබඳු හිතත් ඍජු කරන්නේය. හරියට උසුකාරෝව තේජනං ඊතල දසමෙට කෙලින් කරන ඊ වඩුව වගේ. දැන් මේවා ඒ කාලේ උපමානේ. ඒ කාලේ ඊතලයේ කියන එක කිව්වහම සමාජයේ මිනිස්සුයා දන්නවා. මොකද යුද්ධෙදි පාවිච්චි කළා ඊතල. දැන් අද කාලේ වෙනකොට ඊතල පාවිච්චි නැහැ. මේ ඊතලයේ කියන එක හරි දසමෙට තිබ්බේ නැත්තම් හරි කෙලින් තිබ්බේ නැත්තම් ඊතලෙන් ඉලක්කයට විදින්න බෑ. ඊතලේ හරි කෙලින් තියෙනකොට තමයි ඊතල විදින්න දක්ෂ අයට ඉලක්කයට විද ගන්න පුළුවන් වෙන්නේ. ආන් ඒ වගේ කියනවා ධර්මයේ තුල පිහිටි කෙනා සිත ඍජු කරන්නේ. ඉලක්කයට ඊතලෙන් විදිනවා වගේ තමන්ගේ හිත තමන්ට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ධර්මයේ තුලින් দমনය කරගත්තොත්. හැබැයි দমনය නොකර ගන්නා තාක් මේ හිත සැලෙන්නේ චපලය රැක ගැනීම අසීරුය වරදින් වළක්වා ගැනීම අසීරුය. හේතුව මොකෝ? මේක මේ පරණ කර්මයක් ලැබිච්ච එකක්. ඒක හොඳට තේරෙනවා බුදුරජාන් වහන්සේ මේ ගාථාව වදාළේ හරි අපූර්ව සිදුවීමක් මුල් කරගෙන. බුදුරජාන් වහන්සේට උපස්ථාන කරන්නට උපස්ථායක භික්ෂුවක් විදිහට හිටියා එක කාලෙක මේඝිය කියලා තෙරුන් වහන්සේ නමක්. මේඝිය ස්වාමීන් වහන්සේ දවසක් ගම්මානෙට පිණ්ඩපාතේ වැඩම කරලා පිඩුසිඟා වැඩම කරපු දානේ අරගත්ත දානේ ඒ කාලේ තිබුණා කිමිකාලා කියලා ගංගාවක්. ওই ගංගාවේ අයිනට වෙන්න ඉඳලා උන්වහන්සේ වැළඳුවා. වැළඳුවාට පස්සේ අර ඇඟට එනවනේ බරක්. දානේ වළඳපුවාම කෑම ගත්තාම එන මතයක් තියෙනවනේ. ඒක අඩු වෙන්නත් එක්ක අපේ මේඝිය තෙරුන් වහන්සේ කිමිකාලා ගම් යුරේ ටික දුරක් සක්මන් කළා. ඒ සක්මන් කරනකොට මේඝිය තෙරුන් වහන්සේට පේනවා ඉතා රමණීය මනමෝහනීය අඹ වනයක්. ඒ අඹ වනාන්තරයේ මේ සුදු වැලි තලාව තියෙනවා. හොඳට අඹ හෙවණ තියෙනවා. හරි ආසාවක් උපන්නා. හිත ඇදීලා ගියා. හරි අපූර්ව තැනනේ කියලා හිත ඇදුනා. දැන් පින්වතුනි මේ ලෝකයේ එහෙම තියෙනවා. තව කෙනෙකුට හිත ඇදෙන තැනකට තව කෙනෙකුට හිත ඇදෙන්නේ නැහැ. එහෙම නැද්ද ලෝකේ? එහෙම තියෙන ඕනතරම්. තව කෙනෙක් ආස කරන එකට තවත් කෙනෙක් සමහරට ආස නැහැ. අපි දන්නේ නැහැ ඇයි ඒක එහෙම වෙන්නේ කියලා. අපිට රුචි අරුචිකම් කියලා ගොඩාක් දේ නැද්ද? අපි එක එක්කෙනා දකින්න කැමති දේවල් වෙනස්. අපි එක එක්කෙනා අහන්න කැමති දේවල් වෙනස්. අපි එක එක්කෙනා කැමති සුවඳ වෙනස්.
අපි එක එක්කෙනා කැමති රස වෙනස්. අපි එක එක්කෙනා කැමති පහස වෙනස්. ඒ වගේමයි අපේ හිතට එන හිතුවිලි දාම වෙනස්. අර ස්වාමීන් වහන්සේට අර අඹවනේ දකින්නකොට අතහරින්න බැරි තරම් ආසාවක් මේ අඹවනේ ගැන හටගත්තා. හටගෙන කල්පනා කළා මම භාවනා කරන්න මෙතෙක් එන්න ඕන. මෙතන තමයි මට හොඳ තැන. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගන්න ඕන කියලා ඔන්න භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. ගිහිලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං අද දැක්කා කිමිකාලා ගම් තීරේ තියෙන බොහොම ලස්සන අඹ වනයක්. ස්වාමීනි මං සතුටුයි ඒ අඹ වනයේට ගිහිල්ලා අඹ රුක් සෙවණේ කිමිකාලා ගඟෙන් හමාගෙන එන සිහිල් මද පවනේ මම භාවනා කරන්න. මගේ හිත හිතෙන්ටමයි යදෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ බැලුවා මේ ගිය තෙරුන්ට මේ අඹ වනයේටම හිත යන්න කරුණ මොකෝ? බලනකොට පින්වතුනි සියල්ල දන්නා සියල්ල දක්නා අතීතයේ ගැන කෙලවරක් නැතුව හිතන්න පුළුවන් ඥානයක් ඇති බුදුරජාණන් වහන්සේ මේ ගිය ස්වාමීන් වහන්සේගේ ජීවිතය දකිනවා. ඒ වෙද්දී කිමිකාලා ගංගා තීරේ අඹවනේ පිහිටි තැන මේ ගිය ස්වාමීන් වහන්සේ ඈත අතීතේ රජකම් කරන කාලේ රජෙක් විදිහට ඉද්දී රාජ මාලිගාව පිහිටලා තිබ්බා එතන. ඈත අතීතේ මේ ගිය ස්වාමීන් වහන්සේ මහා රාජෙක් වෙලා රාජ්‍යයක් කර ඉඳලා තියෙනවා. ඒ කාලේ රජුරුවන්ගේ රජමාලිගාව තිබුණේ අද අඹවනේ තියෙන තැන. රජෙක් වෙලා ඉන්න කාලේ අන්තපුර බිසෝවුන් වහන්සේලාත් එක්ක සතුටුුනේ එතන. රජෙක් වෙලා ඉන්න කාලේ මේ රාජකීය පංචකාමයෙන් මේ සතුටු වෙවි ප්‍රීති වෙවි හිටියේ එතන. එතන තමයි ඔක්කොම කටයුතු ටික සිද්ධ වුණේ. එතෙන්ම ආස හිතෙනවා. බලන්න මේ සංසාරික ස්වභාවය අපේ ජීවිතේට බලපාන හැටි. දැන් ඇතැන් ගෙවල් වල බලන්න හුරතලුන් හැදෙනවා. මේ බල්ලු පූසෝ මේ වගේ සත්තු හැදෙනවා. හිතාගන්න බැරි තරම් ලෙන්ගතුයි. සමහරවිට අපි ඒව දැක්කම අපි කල්පනා කරනවා අපේ සතෙකුට මෙහෙම වෙන්න පුළුවන්ද? සතෙක් මෙච්චර මිනිස්සෙක් වගේ හිතන්න පුළුවන්ද කියලා අපි හිතනවා. සමහරවිට අපිට පේන්නේ සාංශාරික දේවල්. සංසාර ගමනේ ඥාති වෙලා හිතවතුන් වෙලා දරුවෝ වෙලා ආපු අය මේ ජීවිතේ සත්තු වෙලා එනකොට මේන්න හිතාගන්න බැරි ලෙන්ගතුකම්. අපිටත් ඒ හුරතලා ගැන මේ හිතාගන්න බැරි තරම් තදින් හිත බැඳී යනවා. සංසාරය. මෙහෙම සංසාරික ගමනක් නේ අපි යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි S2 ඇර බලනකොට මේ ලෝකයේ දිහා මේ පේන සත්තු අතරේ ඔබේ මව් නොවූ කෙනෙක් සොයා ගන්නට නැත. S2 කරලා මේ මනුස්ස වර්ගය දිහා බලනකොට මේ සත්තු දිහා බලනකොට මේ පේන අය අතරේ ඔබේ පියා නොවූ කෙනෙක් නැත. ඔබේ දුව නොවූ කෙනෙක් නැත. ඔබේ පුතා නොවූ කෙනෙක් නැත. ඔබේ බිරිඳ ස්වාමියා නොවූ කෙනෙක් නැත. එහෙම ගැට ගැහිල්ලක්. එහෙම පටලැවිල්ලක් සසර. ඒ සංසාර ගමනේ පටලැවි එනකොට ඇත්ත අහන්න ලැබෙන බුදුසසුනක් කියලා කියන්නේ පින්වතුනි හිත හිතා සතුටු වෙන්න. අනේ මෙහෙම දුක් සහිත සංසාරික මෙහෙම දීර්ඝ සංසාරික මට මේ මනුස්ස ජීවිතේ බුදුබණ අහන්න ලැබෙනවා කියලා. දැන් මේගේ ස්වාමීන් වහන්සේ මේ කතන්දරේ මුකුත් දන්නේ නැහැ. මේගේ ස්වාමීන් වහන්සේට ආසාව උපන්න එතන භාවනා කරන්න යන්න. ඒ ආසාව උපදින්න හේතුව අර පෙර සසරේ තිබුණ පුරුද්ද. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ගිය තෙරුන් එහෙම හිතුවට මේක නෙමෙයි තැන. මෙතන මෙයාට කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගිය දැන් මේ ගිය විතරනේ මට ඉන්නේ උපස්ථානෙටවත්. ඒ නිසා මේ ගිය තව ටිකක් කල් ඉමු අපි. මට උපස්ථාන පිණිස වෙන භික්ෂුවක්වත් ආපුවම යන් කිව්වා. එතකොට මේගේ ස්වාමීන් වහන්සේ හිතුවක්කාර වුණා. මේගේ ස්වාමීන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම භාවනා කරන්නට යන්නේ. බුදුරජාණන් වහන්සේට නම් ආයේ භාවනා කරලා කරගන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කළ යුතු සියල්ල කළා.
නමුත් මට ස්වාමීනි තව කොච්චර කරගන්න තියෙනවද? ඒ නිසා ස්වාමීනි මට භාවනා කරන්න යන්න ඕනමයි කිව්වා. බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවෙත් කිව්වා මේ ගිය තව භික්ෂුවක් එනකන් ඉන්න. අහන්නෙම නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා හොඳයි මේ ගිය භාවනා කරන්න ඕනම කියනවනම් ඔබ යන්න. ඉතින් මේ ගිය ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා බොහොම ආසාවෙන් මේ හිතේ අදහස් ගොන්නක් පුරවගෙන ගියා. දැන් මේ ගිය ස්වාමීන් වහන්සේ කියන්නේ මේ භාවනා කරන්න කැමති කෙනෙක්නේ. මේ හිතෙන් භාවනා කරන්න උවමනා කරන අදහස් ටික නිකන් හිතට දෙනවා. දැන් ඔයා යන්න අඹවණේට. අඹවණේට ගිහිල්ලා ඔයා පළඟක් බැඳලා වාඩි වෙන්න. වාඩි වුණාම කිමිකාලා ගඟින් සීතල මද පවන් එයි. මේ අඹගස් ඔයාට හෙවන හදයි. ඔයා වාඩි වෙලා ඉන්නකොට ඔයාට මෙහෙම ධ්‍යාන වැඩෙයි. එහෙම හිතින් මවලා දෙනවා. හිතින් මවලා දෙනකොට ඒ හිතේ අදහසට වසඟ වෙන කෙනා ඒක පස්සේ යනවා. හැබැයි මේ හිතේ ස්වභාවය කෙබඳු එකක්ද? චපලං චිත්තං. හිත හරි රැවටිලිකාරයෙක්. හිත කරන්නේ බොරුව. මේගේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා අර අඹවණේ වාඩි වුණා. වාඩි වුණේ නුසුදුසු තැන. බුදුරජාණන් වහන්සේගේ වචනට හිතුවක්කාර වෙලා ඇවිල්ලා වාඩි වුණා විතරයි. නොයෙක් নানা ප්‍රකාර චිත්ත රූප මැවි එනවා. කාන්තාවත් එක්ක සතුටු වෙනවා පේනවා. කාන්තාව 20 30 එක්ක කාමයෙන් සතුටු වෙන හැටි මැවි පේනවා. ඊළඟට නොයෙක් වැරදිකාරයන්ට දඬුවම් දෙන විදි මේ වගේ ඒවා පේනවා. ඇහැ පියාගෙන පාඩුවේ චූටි වෙලාවක්වත් භාවනා කරගන්න බැරුව ගියා මේගේ ස්වාමීන් වහන්සේට. එතකොට මේගේ ස්වාමීන් වහන්සේ හොඳ සිහි කල්පනාවෙන් හිටියේ. කල්පනා කළා කවදාවත් වෙච්ච නැති දෙයක් මේ මට වෙන්නේ. මහාන වුණත් හරි මට කවදාවත් මේ විදිහේ ලාමක හිතුවිලි ඇවිල්ලා නැහැ. මේකට හේතුව මොකද්ද? මම බුදුරජාණන් වහන්සේ ළඟටම ගිහින් මේක කියන්න ඕන කියලා ඔන්න ආයෙමත් බුදුරජාණන් වහන්සේව හොයාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මං හිතාගෙන නම් ගියේ. බලන්න කිව්වේ මොකද්ද? මං හිතාගෙන නම් ගියේ ස්වාමීනි මම මෙසේ කරන්නේ මේ කියලා. හැබැයි මේ හිතම මට ඒක කරගන්න දෙන්නේ. ඕන් ওই ප්‍රශ්නේ අදත් අපිට නැද්ද? අදත් අපිට ওই ප්‍රශ්නේ තියෙනවා. අපිත් බණපදයක් ඇහුවට පස්සේ භාවනාවක් ඉගෙන ගත්තට පස්සේ අපිත් හිතාගෙන වාඩි වෙනවා. මම මෙසේ කරන්නේ මම පැයක් හිඳින්නේ මේ. අපි එහෙම හිතාගෙන වාඩි වෙනවා. එක්ක අපි මේ ධර්මයක් මෙනෙහි කරන්න පටන් ගන්නකොට අපි හිතින් හිතා ගන්නවා මං දැන් මේ ධර්මයේ මෙනෙහි කරගෙන යනකොට මට මේ කාලෙ වෙද්දි මං සෝවාන් වෙයි. මේ කාලෙ වෙද්දි මං සකදාගාමී වෙයි. අපි එහෙම මේ නොයෙකුත් හිතුවිලි ගොන්නක ඉඳලා තමයි ධර්මයේ හැසිරෙන්න පටන් ගන්නෙ. හැබැයි හිතට ඕන විදිහට නෙමෙයි මේක වෙන්නේ. හිත කියන රැවටිලිකාරයාට අහු වෙලා හිතට ඕන විදිහට හිතන්න ගියොත් අපි සම්පූර්ණයෙන්ම අවුලටපත් වෙනවා. මේගේ ස්වාමීන් වහන්සේ වහා සැනකින් බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා මේ කාරණේ කිව්ව නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේගිය හිතක් ආරක්ෂා කර ගැනීම පිණිස හිත මෝරන්ට කරුණු කාරණා කරගන්න ඕන. පළවෙනි එක තමයි මේගිය සත්පුරුෂයා ආශ්‍රය කරන්න ඕන. පළවෙනිම කාරණේ තමයි සත්පුරුෂයෙක් ඇසුරු කරන එක. කල්යාණ මිත්‍රයා ඇසුරු කරගෙන වාසය කරන්න ඕන හිත මෝරන්ට නම්. අඹවණයක් ඇසුරු කරන් හිටියා කියලා හිත මෝරන්නේ. ගඟක් අයිනේ භාවනා කරා කියලා හිත මෝරන්නේ. කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න ඕන. දෙවෙනි එක මේ ගිය සීලයේ තියෙන්න ඕන. හොඳ පිරිපුන් සීලයක් ඕන. තුන්වෙනි එක මේ ගිය දස කතාවෙන් අනුග්‍රහ ලැබෙන්න ඕන. දස කතාවෙන් අනුග්‍රහ ලැබෙනවා කියලා කියන්නේ මොකද්ද? කල්යාණ මිත්‍රයෝ ඇසුරු කර නිතර දහම් අවවාද අහන්න ඕන. ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඊළඟ එක මේ ගිය
වීරිය තියෙන්න ඕන. ඊළඟ කාරණේ ප්‍රඥාව තියෙන්න ඕන. මේ කාරණා පහ තිබුණොත් හිත මෝරනවා. ඒ මේරු හිතෙන් පුළුවන් හිතට අකුසලයක් එනකොට ඒක මැඩගෙන බණ භාවනා කරගෙන යන්න. හැබැයි එහෙම නොමේරු හිතක් නම් තියෙන්නේ හිත කියන රැවටිලිකාරයාට අහු වෙලා අපහසුතාවයට පත්වෙන එකමයි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේගේ ස්වාමීන් වහන්සේට අර පළවෙනි ගාථාවත් කියලා දීලා තව ගාථාවක් වදාලා. වාරිජෝව තලේ කිත්තෝ ඕකමෝකත උබ්බතෝ පරිපන්දති දං චිත්තං මාරදෙයං පහතවේ. ජලයෙන් ගොඩට ගත් විට දුකින් දඟලන මාළුවෙකු ලෙස සැපදුක ලැබෙන විට නිතර දඟලයි සිතද මෙලෙසට. හැම විටම සැලෙනා සිත දැන හොඳින් දමනය කොට හසු නොවී මාර උගුලට එය බැහැර කළ යුතුමය. බුදුරජාණන් වහන්සේ වදාලා හිතේ ස්වභාවය ගැන තව විදිහක්. වාරිජෝව තලේ කිත්තෝ. වාරිජ කියලා කිව්වේ වතුරේ හැසිරෙන්න. වතුරේ හැසිරෙන්නේ කවුද? මාළුවා. මාළුවා වතුරෙන් ගොඩට අරගෙන වතුරෙන් ගොඩට දැම්මට පස්සේ ඕක මෝකත උබ්බතෝ. ඌ එහෙට මෙහෙට පැන දඟලනවා. පරිපන්දති දං චිත්තං. සිතද එලෙසය. සිත අරමුණක් පාසා සැලෙන්නේ වතුරෙන් ගොඩට ගත් මාළුවෙක්කු ලෙසිනි. මාර දෙහියන් පහත වේ. මේ මාර උගුල මේ සිත කියන මේ දෙය අල්ලා ගැනීම පිණිස මාරයා විසින් අටවන ලද උගුල්. ඒ උගුල් තමයි අපේ හිත ඇදී යන නාන ප්‍රකාර අරමුණු. හිත ඇදී යන නාන ප්‍රකාර අරමුණු තියෙනවා. හිත වසඟ වෙන. මේ ලෝකයේ දිහා අපි ඇස්සරලා බලනකොට මේ ලෝකේ සියලු දෙනාම පාහි අසුනේ ආන්නේවට. සියලු දෙනාම පාහි අසු වෙලා ගියා ඒ දේවල් වලට. අපේ හිතත් මේ ධර්ම මානසිකාරයකින් අපි යම් විදිහකට দমনය කරගෙන වාසය කරන ඇරෙන්න පින්වතුනි. අපි හැමදිනාගේ හිතුත් ඒ විදිහට ඇදී යනවා. මේ හිත කියලා කියන්නේ අපි දකින අරමුණ ගැන අපේ හිතේ පිස්සුවක් හදනවා. අරක ලස්සනයි ඒක බලාපන් කියලා නිතර හිත ඇවිදිලි කරනවා. එතකොට අපි ඒක බලන්න අපේ ඇස් දෙකත් අරගෙන දුවනවා. ඒක බලලා ඉවරලා දැන් මේකේ ලෝකෙ මෙහෙම කවුරුත් කියනවා බහලා තියනවාද මං මේ ලෝකෙ බැලිය යුතු හැමදේම බැලුවා. දැන් ඇති මට බලලා. එහෙම කියනවා අහලා තියනවාද? එහෙම නෑ. මේ ලෝකෙ අහන්න තියෙන හැම එකක්ම මං ඇහුවා. මට ඇති දැන් ඇහුවා. එහෙම නෑ. මං කන්න තියෙන හැම රහක්ම කෑවා. දැන් මට ඇති කෑවා. එහෙම නෑ. අතෘප්තිමත්. වතුරෙන් ගොඩට ගත්ත මාළුව වගේ. වතුරෙන් ගොඩට ගත්ත මාළුවා පැන ජීවත් වෙන්න වතුර ටික හොයනවා. ඒ වගේ මේ සිත කියන එක හැමතිස්සෙම අරමුණු හොයනවා. ඒ අරමුණු හොයන සිත দমনය කර ගැනීම ඊතා යහපතේ. দমনය කරගත්ත හිතෙන් තමයි සැප උපන්දලා දෙන්නේ. ඒ සිත দমনය කරගන්නවා කියන එකේදී බුදුරජාණන් වහන්සේ මේ චිත්ත වර්ගයේ හරි ලස්සන කාරණා කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ හිත ගැන මෙන්න මෙහෙම කාරණාවක්. දුන්නිග්ගහස්ස ලහුනෝ යත්තකාම නිපාතිනෝ චිත්තස්ස දමතෝ සාධු චිත්තං දන්තං සුඛවහං. නිගරු කොට මේ සිතට අසීරුය දමනය කරන්නට වෙනස් වෙයි
හැම විටම ඇලෙයි මේ සිත ආසදයටම මේ ලෙසින් පවතින සිත දමනය කෙරුම යහපති දමනයට පත් වූ සිත මහත් සැපතකි ලබා දෙන්නේ. දමනයට පත් වූ සිත මහත් සැපතකි ලබා දෙන්නේ. මතක තියාගන්න ඕන කාරණා. මේ හිත අපි දමනය කරගත්තොත් දමනය කරගත්ත හිතෙන්මයි අපට සැප තියෙන්නේ. හැබැයි දමනය කරගන්නවා කියන එක දුන්නිග්ගහස්ස ලහුනෝ ලෙහෙසියෙන් කරන්න පුළුවන් එකක් නම් නෙමෙයි. යත්ත කාම නිපාතිනෝ මේ හිත ඇදෙන්නේම කාමයටයි. හරියට මේ කුණු මඩවලවල් දැක්කහම ඒ කුණු මඩවලට වේගෙන් දුවගෙන ගිහිල්ලා පයින් මේ හරක් වගේ මේ හිත ලාමක කාමයටම හරි වේගෙන් ඇදෙනවා. කාමය කියන එකටම ආස කරනවා. ඒක පස්සෙම පිස්සුවෙන් යනවා. එහෙම හිතක් තමයි අපිට හරි තැනට දාලා දමනය කරගන්න තියෙන්නේ. ඒක දුෂ්කර එකක්. ඒ නිසා තමයි කිව්වේ දුන්නිග්ගහස්ස නිග්‍රහ කරලා සැරපරුස වෙලා මේක දමනය කරගන්න මේ දඟලන එක අමාරුවෙන් කරගත යුතු එකක්. හැබැයි අමාරුවෙන් හරි කරගත යුත්තේ ඒක. බුදුරජාණන් වහන්සේ මේ හිත දමනය කිරීම ගැන දේශනා කරනකොට උපමාවක් වදාලා මහණෙනි ගොවියෙකුට උවමනා කළා තමන්ගේ හරකාව නිල්ල වැදිච්චි ගොයමක් මැද්දෙන් නියරක් දිගේ දක්කගෙන යන්න. පුංචි පටු නියර තියෙනවා. දෙපැත්තේම හොඳ සරුසාරයට ගොයන් වැවිලා. ඒ ගොයමත් හරකුන්ට කණ්ඩ සුදුසු කාලෙ තියෙන්නේ. නිල්ල වැදුණු කාලෙ කියලා අපි කියන්නේ. කොළ පාටට තියෙන ගොයන්. ඒ ගොයම මැද්දේ නියර දිගේ ගොවි මහත්තයෙකුට හරකෙක් අරගෙන යන්න වෙලා. හරකාට කිසිම උවමනාවක් නැහැ නියර දිගේ යන්න. හරකට ආසා කරන්නේ මොනව කරන්නද? හරකගේ හිත හැමතිස්සෙම ඇදිලා යනවා අර නිල්ල තියෙන ගොයමට. හරකට එක යායට ගොයමම පේනවා. උට නියරක් පේන්නේ. එහෙම තියෙද්දී ගොවි මහත්තයාට අරගෙන යන්න ඕන හරකාව නියර දිගේ. එතකොට ගොවි මහත්තයා කරන්නේ හැමතිස්සෙම හරක ගැන අවධානයෙන් ඉන්නවා. අවධානයෙන් ඉඳිමින් හරකාට වැරින් පහර ගගහ කෙවිටෙන් පාලනය කර කර ඉවසීමෙන් අරගෙන යන්න ඕන නියර දිගේ. මේ හිත දමනය කරගන්නවා කියලා කියන්නේත් පින්වතුනේ ඒ වගේ සෙල්ලමක්. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ස්වාක්ඛාත ශ්‍රී සද්ධර්මයේ තුල පිහිටලා කරගන්නවා ඇරෙන්න වෙන කරගන්න පිළිවෙලක් නැහැ. හැබැයි ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ කියන ඉර මණ්ඩල ශාස්ත්‍රුන් වහන්සේ වැඩ හිටපු කාලේ භික්ෂුන් වහන්සේලා මේක කළා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කොසල් ජනපදයේ අල්ලිගාම කියලා එක ගමක් තිබුණා. ওই ගමේ භික්ෂුන් වහන්සේලා 69ක් වස්වාසය කළා. ඒ භික්ෂුන් වහන්සේලාට අම්මා කෙනෙක් වගේ උපස්ථාන කරා මාතික මාතා කියලා උපාසිකාවක්. මේ උපාසිකාව හරීම පැහැදීමෙන් මේ ස්වාමීන් වහන්සේලාට අප උපස්ථාන කරනකොට ස්වාමීන් වහන්සේලා කල්පනා කළා අනේ මේ මාතික මාතා අම්මා අපිට හරි ආදරෙන් අපේම අම්මා කෙනෙක් වගේ අපිට උපස්ථාන කරන්නේ. අපි ඉතින් මේ පුරුදු කරන ධර්මය අම්මට කියලා දෙමු. දැන් ස්වාමීන් වහන්සේලා මාතික මාතාවට ටික ටික බණ කියන්න පටන් ගත්තා. මේ අම්මා ස්වාමීන් වහන්සේලාගේ දහම් කතාව අහලා ටික ටික ඒක පුරුදු කළා. පුරුදු කරනකොට හරි පුදුමයි. අර ස්වාමීන් වහන්සේලාටත් පෙර වේගෙන් මේ අම්මගේ හිත වැඩුණා. ඒ අම්මා නොබෝ කලකින්ම මේ අනාගාමී ශ්‍රාවිකාවක් බවට පත් වුණා. දැන් මේ අම්මගේ හිත ධ්‍යාන මට්ටම් වලින් දියුණු වෙලානේ. දියුණු වෙච්ච හිතෙන් මේ අම්මට පුළුවන් අනිත් අයගේ හිත බලන්න. දැන් මේ මාතික මාතා මෑණියෝ
ස්වාමීන් වහන්සේලා 69ගේ හිත් දිහා බැලුවා. බලද්දී අනේ ඒ ස්වාමීන් වහන්සේලා මේ අම්මා තරම්වත් දියුණු වෙලා නැහැ. එතකොට මේ අම්මා කල්පනා කළා ඇයි මේ ස්වාමීන් වහන්සේලාට ධර්මයේ දියුණු කරගන්න අමාරු? එතකොට ඒ අම්මට තේරෙනවා මේ ස්වාමීන් වහන්සේලාට ලැබෙන දම්පැන් වලින් හරියට කායික පහසුවක් එන්නේ. ඊළඟට ඇතැම් සේනාසනවල තියෙනවා මේ වැස්සට තෙමෙන තැන්. ඒ වගේ අපහසුතාව නිසා මේ ස්වාමීන් වහන්සේලාට පාඩුවේ බණ භාවනා කරගෙන යන්න නැහැ. මේ ටික හැදෙන්න ඕන. මේ ටික හැදිලා ඒ දුර්වලකම් ඔක්කොම අයින් වුණා නම් මේ ස්වාමීන් වහන්සේලාගේ හිත වැඩෙනවා. මාතික මාතා අම්මා දැන් හිත බල මේ ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරනවා. මේ ස්වාමීන් වහන්සේලා හිතනවා නම් මේ කාලේ ටිකක් සීතල අධික කාලයක්. මේ කාලේ ටිකක් මේ රස්නෙට තේ එකක් හම්බ වෙනවා නම් කියලා හිතනවා නම් ඔන්න අම්මා රස්නෙට තේ එකක් හදලා ගෙනත් දෙනවා. ඒ හේතුව අම්මට හිත කියවන්න පුළුවන්. අනේ මේ අම්මගේ උපස්ථානෙ නිසා මේ ස්වාමීන් වහන්සේලා ඉතා ඉක්මනින්ම රහතන් වහන්සේලා බවට පත් වුණා. ඒ රහතන් වහන්සේලා මේ අම්මගේ චිත්ත දියුණුව ගැන අරහත්ත්වයට පත් වුණාට පස්සේ දැනගත්තා. දැනගෙන කොහොම හරි වස්සාර මාසෙ ඉවර වෙලා බුදුරජාන් වහන්සේ බැහැ දකින්න ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට මේ කරුණු කාරණා කියනවා. කියද්දී භාග්‍යතුන් වහන්සේගෙන් කිව්වා ස්වාමීනි මේ අල්ලිගාම කියන ගමේ ඉන්නවා හරි මේ සොඳුරු ගතිගුණ තියෙන උපාසිකාවක්. ඒ අම්මගේ නම මාතික මාතා. ඒ අම්මා නිසා තමයි ස්වාමීනි අපිට මේ ඔක්කොම සුව පහසුවෙන් කරගන්න පුළුවන් වුණේ. ඕක අහගෙන හිටියා එතන ඉන්න එක භික්ෂුවක්. ඒ භික්ෂුන් වහන්සේ කල්පනා කළා එහෙනම් මාත් යන්න ඕන අල්ලිගාමෙට. මමත් අල්ලිගාමෙට ගිහිල්ලා මාතික මාතා උපාසිකා මෑණියන්ගෙන් උපස්ථාන ලැබ මාත් මගේ ධර්ම මාර්ගය දියුණු කරගන්න ඕන. දැන් මේ ස්වාමීන් වහන්සේ එහෙම හිතුවා. හිතලා භාග්‍යතුන් වහන්සේගෙන් අවසරත් අරගෙන අල්ලිගාමෙට ගියා. අල්ලිගාමේ දැන් මේ ස්වාමීන් වහන්සේ කුටියේ වැඩ ඉන්නවා. කුටියේ වැඩ ඉන්න ගමන් අපි හිතමු අද හිතුවා කියලා. කාලෙකින් මේ වඩේ ටිකක් වළඳන්න බැරි වුණා. වඩේ ටිකක් තිබ්බනම් හෙට දානෙට කියලා මේ ස්වාමීන් වහන්සේ හිතුවොත් මෙන්න ඊළඟ දවසේ වඩේ ඉදියාප වැළඳුවේ නෑ කියලා හිතුවොත් මෙන්න ඊළඟ දවසේ ඉදියාප හිතන එක අර අම්මා පූජා කරනවා. දැන් මේ ස්වාමීන් වහන්සේට තේරුණා මේ අම්මා මගේ හිත දකිනවා. මේ මෑණියෝ මගේ හිත බල තමයි මේ උපස්ථාන ටික ඔක්කොම කරන්නේ. දැන් මං කන බොන ඒවා දකිනවා නම් මේ අම්මා මං හිතන අනිත් හිතුවිලිත් දකිනවා ඇති. දැන් ඔබ හිතන්න පින්වතුනි කෙනෙක් අපේ හිත අපි හිතින් හිතන ඒවා දකිනවා කියලා අපි දැනගත්තොත් අපිට කොයිතරම් ලැජ්ජා වෙන්න ඒවා අපි හිතනවද? මේ ලෝකෙට අපි හිතන ඒවා පේන්නේ නේ. හදිසියේ හරි මේ ලෝකෙට අපි හිතන හිතුවිලි පේන්න ගත්තොත් එහෙම කොයිතරම් වස ලැජ්ජාවට පත් වෙන ඒවා මේ හිතකින් අපි හිතනවද? මේ ස්වාමීන් වහන්සේ හොද්දටම බිහිතියටපත් වුණා. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා මේ මෑණියෝ මගේ හිත දකින හින්දාම මම দমনය කරගන්න ඕන. අන්න සංවර වුණා. තව කෙනෙක් හිත දකිනවා කියන බයට උන්වහන්සේ ටික සංවර වුණා. අවසානයේ සංවරයේ ප්‍රතිඵලයි රහතන් වහන්සේ නම බවට පත් උනේ. ඒ අරහත්ත්වයට පත් වුණාට පස්සේ තමයි බුදුරජාන් වහන්සේ මේ ලස්සන ගාථාව වදාළේ. දුන්නිග්ගහස්ස ලහුනෝ මේ හිතට නිග්‍රහ කරලා দমনය කරන එක ගොඩාක් අමාරු එකක්. යත්ත කාම නිපාතිනෝ හිත කාමයටම ඇදී යයි. චිත්තස්ස දමතු සාධු එබඳු සිත යමෙක් දහම තුල দমনය කරගන්නේ නම් එය කොච්චර යහපතක්ද? චිත්තං දන්තං සුඛවහං සිත দমনය කිරීමෙන් සැප ලැබෙන්නේය. ඊළඟ එක චිත්තං ගුත්තං සුඛවහං හිත රැක ගැනීමෙනුත් හිත ආරක්ෂා කර ගැනීමෙනුත් සැපයයි ලැබෙන්නේ. ඒ ගැන වදාළේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම.
සුදුද්ද සංසුනීපුනං යත්තකාම නිපාතිනං චිත්තං රක්ඛේත මේධාවී චිත්තං ගුත්තං සුඛවහං හඳුනාගෙනුම මේ සිත පහසුවෙන් කළ නොහැකිය සියුම් ලෙස හැසිරෙන සිත ඇලීමේ සිත ආසාදයටම නැනවතා මේ සිත දැන හොඳින් රැකගත යුතුමය හොඳින් රැකගත් සිත මහත් සැපයකි ලබා දෙන්නේ. මේ හිත අඳුනගන්න එක හරි අමාරු එකක්. සුදුද්දසං මේක හඳුනගන්නවා කියන එක මේ හිතේ හැසිරීම කියන එක හරිම අමාරු වැඩක්. සුනිපුනං සියුම් විදිහට මේ හිත හැසිරලා යනවා. බුද්ධ කාලේ වුණා එක සිද්ධියක්. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අහපු භික්ෂුවක් බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදි වෙලා මේ තරුණ ස්වාමීන් වහන්සේ සිවුරු දරාගෙන අද කාලේ වගේ නෙවෙයි දුර ඈත චාරිකාවේ වැඩම කරලා උන්වහන්සේ ධර්මයේ හැසිරෙමින් හිටියා. ඉන්දියාවේ ඈතින් ඈතට චාරිකාවේ ගියාම ඇතැම් මේ දුර ඈත පළාත් වලට ගියාම Taman ජීවත් වෙච්ච පළාත ගැන කිසිම තොරතුරක් ඒ පළාත් වලට එන්නේ. ඉතින් ඒ කාලේ අද කාලේ තරම් තාක්ෂණික දියුණුවකුත් නැති කාලේ මේ ස්වාමීන් වහන්සේ දුර ඈතක ඉද්දී මේ ස්වාමීන් වහන්සේගේ තාත්තට අසාධ්‍ය වුණා. තාත්තා අසාධ්‍ය වෙලා තාත්තා මේ හදිසියෙම කාලක්‍රියා කළා. තාත්තා අන්තරා වෙනකොට මේ තාත්තා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දායාදයක් දෑවැද්දක් වෙන් කළා. සාමාන්‍යයෙන් තාත්තලා දරුවන්ට තමන්ගේ දායාද පවරනවනේ. එතකොට ඉඩමක් කඩමක් පවරන්න බෑ මොකද ඒ ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා. තාත්තා කල්පනා කළා ඒ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සල්ලි ටිකක් වෙන් කරන්න ඕන. කහවණු 100ක්. කහවණු 100ක පොට්ටනියක් මේ තාත්තා වෙන් කරලා ඒ පොට්ටනිය දුන්න අර ස්වාමීන් වහන්සේගේ වැඩිමහල් සහෝදරයාට පුතේ මේ පොඩි හාමුදුරුව වැඩියොත් එහෙම මෙන්න මේක මම දුන්නා කියලා පොඩි හාමුදුරන්ට දීපන්. එහෙම කියලා තාත්තා අන්තර වුණා. දැන් කාලයකට පස්සේ අර ස්වාමීන් වහන්සේ ජනපද චාරිකාවේ වැඩම කරලා ඔන්න තමන් වැඩ වාසය කරපු ගම රට පැත්තේ වැඩම කළා. වැඩම කරපු ගමන් ආරංචි වුණා තාත්තා අන්තර වුණා කියලා. ඉතින් ඉක්මනින් ගෙදෙට්ට වැඩම කළා. ගෙදෙට්ට ගියාට පස්සේ අයියත් එක්ක කතා බහ කරද්දී අයියා අර මුදල දුන්නානේ ස්වාමීනි. තාත්තා අන්තර වෙන්න ලැහැත් වෙන වෙලාවේ තාත්තා ඔබ වහන්සේව මතක් කළා. කොහෙද ඉතින් අපිට ඔබ වහන්සේට පණිවිඩයක්වත් යවා ගන්න විදිහක් නැහැනේ. අවසානයේ තාත්තා අන්තර වෙන්න ඔන්න මෙන්න තියලා මේ වස්තුව ඔබ වහන්සේට දුන්නා. ඔබ වහන්සේ ආපු වෙලාවක ඔබ වහන්සේගේ අතටම දෙන්න කියලා දුන්නේ කියලා ඔන්න කහවණු 100 පොට්ටනිය අරගෙන ආවා. දැන් මේ ස්වාමීන් වහන්සේ කිව්වා අයියන්ඩි අපි භික්ෂූන් අපට මුදල් පිළිගන්න කැප නැහැ. ඒ නිසා අයියන්ඩි ඔය මුදලට මෙහෙම කරන්න. ඔය මුදල අයියන්ඩි මේ වෙන් කරලා තියන්න. උවමනාවක් වුණොත් මම ඉල්ලන්නම් කිව්වා. එහෙම කියලා මේ ස්වාමීන් වහන්සේ දැන් වැඩම කරනවා කුටියට. ඒ කුටියට වැඩම කරාම දැන් තාත්තා අන්තර වෙච්ච එකේ හිතේ ශෝකේ. ඒ හිතේ කනගාටුවත් එක්ක සතිපට්ඨාන හිත පිහිටවන්න බැරුව ගියා. සතිපට්ඨාන කියලා කිව්වේ මොකද්ද? එහි මෙහි හැසිරෙන හිත দমনය කරගන්න බුදුරජාණන් වහන්සේ වදාළ දේ ධර්මය. දැන් ධර්මයේ තුල හිත නැහැ. දැන් හිතේ ධර්ම මානසිකාරයක් නැතුව මේ ස්වාමීන් වහන්සේ ඔහි වැඩ වාසය කරනවා තාත්තා මිය ගියපු දුකට. ඔහොම ඉන්න ගමන් ගමට පිණ්ඩපාතේ වැඩම කළා.
පිණ්ඩපාතේ වඩිද්දී ටිකක් හැඩකාර විදිහට ඇඳගත්ත ගෑනු ළමෙක් පාරේ ගියා. දැක්ක ගමන් අසංවර වුණා. අසංවර වුණාට පස්සේ දැන් මේ හිත කියන දේවල් බලන්න මේ හිතක් හැසිරෙන විදිහ හොයාගන්න බෑ කියන්නේ ඒකයි. හරි සියුම්. දැන් මේ හිත කියනවා දැන් ඔබ මහාන වෙලා කොච්චර කල් ගියාද? තාම ඔබට දියුණුවක් කරා යන්න බැරුව ගියා. මේ බණ භාවනා කරලා ඉහළට හිත දියුණු කරනවා කියන එක එහෙම හැමෝට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා ඔබ ගෙදර ගිහිල්ලා පිනක් දහමක් කරගෙන හිටපන්. දැන් ඔබට වැඩක් පටන් ගන්න කියලා මූලික මේ මුදලකුත් අතේ තියෙනවනේ. තාත්තා වෙන් කරපු කහවණු 100ක් තියෙන්නේ. ඒ කහවණු 100න් හොඳ කුඹුරු ගොවිතැනක් පටන් ගනි. ගිහිල්ලා දියුණු වෙනවා. දියුණු වෙලා හොඳට කසාදයක් ආදිය කරගෙන දරුවොත් හදාගෙන පිනක් දහමක් කරගෙන හිටපන් කියලා දැන් කවුද කියන්නේ? තමන්ගේම හිත හැසිරෙන විදිහ හොයාගත නොහැක්කේය. ඒ නිසායි හිත මෝරන්න කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න ඕන කියලා කියන්නේ. වර්තමානයේ මිනිස්යාට වෙච්ච ලොකු හානියක්. හරියට කල්යාණ මිත්‍රය හඳුනගන්න බැරි වීම. කල්යාණ මිත්‍රයා කරා පැමිණිනාත් කල්යාණ මිත්‍රයා හඳුනා ගන්න බැරි වීම නිසා කල්යාණ මිත්‍ර ඇසුර බැහැර කර ගැනීම. අසත්පුරුෂයන්ගේ ඇමවල් ගිල ගැනීම වර්තමානික මිනිසයාට වෙච්චි ලොකු හානියක්. සත්පුරුෂයාගේ වේසින් අසත්පුරුෂයෝ ගහනයි මේ කාලේ. ඉබඳු පිරිසක් අතරේ සත්පුරුෂයා හඳුනගන්න වාසනාවන්ත වුණොත් අන්න රැකෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් විනාශයමයි. හේතුව මොකෝ මේ හිත කියන නාඩගමක් පස්සේ එතකොට යන්න සිද්ධ වෙනවා. වළක්වන්න කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් නැති නිසා. දැන් මේ ස්වාමීන් වහන්සේගේ හිත කියනවා මෙහෙම කරාපන් කියලා. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා එහෙනම් මං සිවුරු අරිනවා. මං සිවුරු ඇරලා හොඳට පන්සිල් ටික ආරක්ෂා කරගෙන පිනක් දහමක් කරගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කිව්වා ස්වාමීනි මං කල්පනා කළා සිවුරු අරින්න. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවගේ ජීවිතේ සම්පූර්ණයෙන් දකිනවා. බුදුරජාණන් වහන්සේ දැකලා මේ භික්ෂුවට කියනවා හොඳයි භික්ෂුව කමක් නැහැ සිවුරු අරින්න කිව්වා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ හරි සතුටටපත් වුණා. බුදුරජාණන් වහන්සේ මට අවසර දුන්නා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ඉතින් භික්ෂුව දැන් ඔයා සිවුරු ඇරලා සිවුරු ඇරියට පස්සේ ඔයා එකපාර මොනවා කරන්නද හිතන් ඉන්නේ? ඔන්න එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා නේ ස්වාමීනි මේ මට තාත්තා දීපු කහවණු 100ක් තියෙනවා. ඒ කහවණු 100 මගේ අයියා ළඟ තියෙනවා. ස්වාමීනි මං හිතුවේ ඒ කහවණු 100න් පොඩි ගොවිතැනක් පටන් ගන්න. ඒ ගොවිතැන පටන්ගෙන ස්වාමීනි මං දියුණු කරගන්නවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට කියනවා හොඳයි භික්ෂුව එහෙනම් දැන් ඔයා සිවුරුත් අරින්න ඉන්න කෙනානේ. මං කියන දේ කරන්න පුළුවන්ද කියලා ඇහුවා. දැන් ගිහිල්ලා ගල් කෙට 100ක් පොට්ටනියකට අහුලගෙන එන්න කිව්වා. හරි පුදුමයි ඒ කාලේ ඒ ශාස්ත්‍රඥ වහන්සේ හික්මවලා තියෙන විදිහ. මේ අවුරුදු 20 30 තරුණයෝනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පොඩි ළමයෙකුට කියනවා වගේ මේ ස්වාමීන් වහන්සේට කිව්වා ගල් කෙට 100ක් අහුලන් එන්න කියලා. මේ ස්වාමීන් වහන්සේ පොඩි රෙදි කෑල්ලක් අරන් ගිහිල්ලා ගල් කෙට 100ක් අහුලගෙන පොට්ටනියක් බැඳන් ආවා. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වාඩි වුණා. භාග්‍යතුන් වහන්සේ වදාලා හා දැන් ওই ගල් කෙට 100 මේ බිමට දාන්න කිව්වා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා හොඳයි භික්ෂුව දැන් ඕන්න ඔයාගේ කහවණු 100. ඔය කහවණු 100 ඔයා ගාව තියෙනවා. හා දැන් ඔයා ගිහිල්ලා ඔවා වියදම් කරන හැටි මට කියන්න කිව්වා. දැන් භික්ෂුව ගියපු ගමන් කරන්න හිතන් ඉන්නේ. කිව්වා ස්වාමීනි මං මේ පර්චස් කීපයකට වෙන්න පොඩි කුඹුරු කෑල්ලක් ගන්නවා කිව්වා. හරි එහෙම කුඹුරු කෑල්ලකට කොච්චරක් විතර වියදම් වෙයිද භික්ෂුව? එතකොට අපි හිතමු ඔන්න කහවණු 30යි කියලා. දැන් අතරින් ගල් කැට 30ක් අයින් කළා. ඉතින් කුඹුරු ගොවිතැන් කරගන්න භික්ෂුව ආයුධෙපැයි
උදැල්ලකට මෙච්චරයි. ඊළඟට අනිකුත් ආයුධවලට මෙච්චරයි. හරක් ගන්න ඕන හරකුන්ට මෙච්චරයි. මෙහෙම දැන් වෙන් කරන් යනවා. වෙන් කරනකොට අර ගල් කැට අඩු වෙනවා. අවසානයේ තව ගණ්ඩ බඩු තියෙද්දි ගල් කැට ඉවරුණා. බුදුරජාණන් වහන්සේ වදාලා අයියෝ භික්ෂුව කෝ ඔයාගේ සල්ලි ඉවරයිනේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේට සිහිය උපන්නා මේ හිත කියන චපලයා රැවටිලිකාරයා කොයිතරම් පටලැවිල්ලක පටලවන්නද මේ ලැහැත්ති වෙලා තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න සවන් යොමු කළා. භාග්‍යතුන් වහන්සේ දා ධර්මයේ දේශනා කළා. ඒ දේශනාව අවසානයේ උන්වහන්සේ ධර්මය අවබෝධ කළා. හරියට මේ ඊවඩුවෙක් ඊතලයක් ඍජු කරනවා වගේ හිත ඍජු කරගන්න දක්ෂයෙක් බවට පත් වුණා. ඒ නිසා එහෙම ධර්මයක් අපිට මුණ ගැහිලා තියෙන්නේ. මේ ධර්මයේ හරියට අපි ගලපා ගත්තොත් පින්වතුනේ මේ හිතට අනුව නටන්නේ නැතුව අපිට මේ ජීවිතය සපෝට් කරගන්න අවකාශය තියෙනවා. භාග්‍යතුන් වහන්සේ හිත ගැන වදාලා තවත් මෙහෙම. දූරංගමං ඒක චරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා දුරගමන් යයි මේ සිත සැරිසරායයි හුදෙකලාවේ සිරුරක් නොමැති මේ සිත වසයි කය නම් වූ ගුහාවේ යමෙක් මේ සිත දැනගෙන මනාකොට දමනය කරයි නම් මිදීයයි ඔහු සොඳ ලෙස මේ මාර බන්ධනයෙන්. දෝරංගමං හිත කියලා කියන්නේ දුර ගමන් යන එකක්. බලන්න අපිට හිතුවිල්ලකින් කොච්චර දුර යන්න පුළුවන්ද? අපි ආපු ගියපු ඕන තැනකට අපිට හිතුවිල්ලකින් යන්න පුළුවන්. දුර ගමන් යනවා. ඒක චරං තනියම යනවා. අසරීරං හිත ගමන් කරනකොට හිතට එහි මෙහි හැප්පෙනවා කියලා ප්‍රශ්න නැහැ. හිතට සිරුරක් නැති නිසා. හැබැයි හිත වාසය කරනවා ගුහාසයන් මේ ජීවිතේ නම් වූ කය නම් වූ ගුහාවේ මේ හිත වාසය කරනවා. මේ ගුහාවේ කොයි හෝ තැනක හිත වාසය කරනවා. අන්න ඒ බඳු හිත කෙනෙක් දැනගෙන හිතට තනියම ගමන් කරන්නට නොදී දමනය කරගත්තොත් ඒ කෙනා තමයි මේ සංසාරයේ කියන බන්ධනයෙන් මනාකොට මිදී යන්නේ. මේ ගාථාව දේශනා කරන්නත් හේතුණා හරි ලස්සන සිද්ධියක්. ඒ කාලේ හිටිය පින්වතුනේ සංඝරක්කිත කියලා මහතෙරුන් වහන්සේ නමක්. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේට දියුණු කරන ලද අනුන්ගේ හිත් පවා බලන්න පුළුවන් හිතක් තිබුණා. උන්වහන්සේ අභිඥාලාභී අරහත් භික්ෂුවක්. කාලයකට පස්සේ මේ සංඝරක්කිත තෙරුන් වහන්සේ සමීපයේ සංඝරක්කිත තෙරුන් වහන්සේගේම ඥාති පුත්‍රයෙක් නංගිගේ පුතා මහාන වුණා. ඒ නංගිගේ පුතා මහාන කරගන්නකොට ඒ නංගිගේ පුත්‍රයාට නම වැටුනේ භාගිනේය සංඝරක්කිත. මේ භාගිනේය සංඝරක්කිත කියන තරුණ පහේ ස්වාමීන් වහන්සේ මේ වැඩිපුර දහම් අධ්‍යාපනය පිණිස අපේ සංඝරක්කිත මහතෙරුන් වහන්සේ දාලා ටිකක් දුර ඈතකට වැඩම කළා. වැඩම කරලා ඉතින් ධර්මය ඉගෙනගෙන කාලයකට පස්සේ ආපහු වෙනවා තමන්ගේ ගුරු දේවයන්. කවුද ගුරු දේවයන්? සංඝරක්කිත තෙරුන් වහන්සේ බලන්න. ඒ ගොඩාක් කාලයකට පස්සේ එනකොට මේ මගදී දායක පිරිසක් හිතවත් පිරිසක් හොඳ සිවුරක් පූජා කළා. ඒ සිවුර අතට ගන්නකොටම භාගිනීය සංඝරක්කිත ස්වාමීන් වහන්සේට හිතෙනවා හරි අගේ ඇති සිවුර. මේ සිවුර හොඳයි මගේ ගුරුදේවයන් වහන්සේට පූජා කරන්නට. ගුරුදේවයන් වහන්සේ එකත් එකටම මේ සිවුර ගන්නකොට හරි සන්තෝෂයටපත් වෙයි.
අපේ සංඝරක්කිත මේ මට සිවුරකුත් අරන් ඇවිල්ලානේ කියලා ගුරුදේවයන් වහන්සේ සතුටු වෙයි කියලා හිතාගෙන දැන් හීන ගොඩාක් මවාගෙන තමන්ගේ ගුරුදේවයන් වහන්සේ ළඟට යනවා. යනකොට මේ සංඝරක්කිත මහතෙරුන් වහන්සේ මහරහතන් වහන්සේ පොඩ්ඩක් ඇඟේ අපහසුතාවයක් නිසා හොඳට මේ හාන්සි පුටුවේ හාන්සි වෙලා හිටියේ. එතකොට මේ ගෝල භික්ෂුව ආවා. ඇවිල්ලා ගුරුදේවයන් වහන්සේට සිවුර පූජා කරන්න ලැහැත්තුණා. ස්වාමීනි මේ මම ඔබ වහන්සේටම සිවුරක් අරන් ආවා කියලා පූජා කරන්න ලැහැත් වෙනකොට මේ ගුරුදේවයන් වහන්සේ කිව්වා හා සංඝරක්කිත වේ පැත්තකින් තියන්න කිව්වා. අර බලාපොරොත්තු වෙච්ච විදිහට පිළිගත්තේ නැහැ. එතකොට හිත රිදුනා. භාගිනීය සංඝරක්කිත ස්වාමීන් වහන්සේට දැන් හිතට හිතුවිල්ලක් එනවා. එකත් එකටම මම මේ හිටපු නැටි ටික කාලේ ගුරුදේවයන් වහන්සේ මං ගැන තියෙන ආදරේ නැති වෙලා. ගුරුදේවයන් වහන්සේට කවුරුවත් කේලම්වත් කිව්වද? ගුරුදේවයන් වහන්සේ මට කොච්චර ආදරෙන් හිටියද? ඇයි මේ ගුරුදේවයන් වහන්සේ වෙනස් වෙලා කියලා දැන් හරි කනගාටුවක් උපන්න අර භාගිනීය සංඝරක්කිත භික්ෂුවට. ඒ කනගාටුව උපදිනකොට අභිඥාලාභී රහතන් වහන්සේ සංඝරක්කිත මහතෙරුන් වහන්සේ දකිනවා තමන්ගේ ගෝල භික්ෂුව මේ හිත අපහදව ගත්තා, හිත රිදුනා කියලා. හිත සන්තෝෂ වෙන්නත් එක්ක කියලා කිව්වා එහෙනම් සංඝරක්කිත මේ අද හරි දාඩියයි වගේ මට ওই වටාත් අරගෙන පවන් ගහන්න ටිකක් කිව්වා. දැන් භාගිනීය සංඝරක්කිත ස්වාමීන් වහන්සේ අකමැත්තෙන් හිතේ සතුටක් නැතුව ගුරුදේවයන් වහන්සේගේ සමීපයට ගිහිල්ලා වටාත් අරගෙන පවන් සලන්න පටන් ගත්තා. දැන් පවන් සලනකොට ඇඟ එතන තියෙනවා. වටාත්තෙන් පවනුත් ගහනවා. හිත තනියම යනවා දූරංගමං දුර යනවා. කොහෙද ගියපු දුර දැන් මෙයාට හිතෙනවා ගුරුදේවයන් වහන්සේ මගෙත් එක්ක අමනාප වෙලා. ගුරුදේවයන් වහන්සේ මට කැමති නෑ. ගුරුදේවයන් වහන්සේ කැමති නැත්නම් මේ මහානකමෙන් ඇති ඵලෙ මොකද්ද? මං සිවුරු වරිනවා. මං සිවුරු ඇරලා ගෙදර ගිහිල්ලා මගේම කියලා රස්සාවක් කරනවා. රස්සාවෙන් මං දියුණු වෙනවා. දියුණු වෙලා මං එතකොට මං දියුණු කෙනෙක් වුණාට පස්සේ සල්ලි භාගෙ තියෙනකොට මට හොඳ ගෙදරකින් විවාහයක් කරගන්නත් බැරි කමක් නැහැනේ. මං හොඳ තරුණියක් එක්ක විවාහ වෙනවා. විවාහ වුණාට පස්සේ ඉතින් අපිට දරුවොත් හම්බ වෙයිනේ. දරුවෝ හම්බ වුණාට පස්සේ මං මගේම සල්ලි වලින් හොඳ සිවුරක් ගන්නවා. ඒ සිවුරත් අරගෙන මං ගුරුදේවයන් වහන්සේ බලන්ට මගේ නෝනත් එක්ක දරු පැටියව තරගෙන එනවා. දැන් බලන්න හිත ගියපු දුර. අපි හිත වලින් කොච්චර ඔය වගේ හිතවිලි දාමාස්සේ පටලවෙනවද? මේ ස්වාමීන් වහන්සේ දැන් හිතෙන් ගිහියෙක් වෙලා හිතෙන්ම කසාදත් බැඳලා හිතෙන්ම දරුවොත් හම්බෙලා මෙන්න දැන් හිතෙන් ගුරුදේවයන් වහන්සේ බලන්න එනවා. ඒ එද්දි කල්පනා කළා ගුරුදේවයන් වහන්සේ බලන්න ඇවිල්ලා ඉතින් ගුරුදේවයන් වහන්සේත් එක්ක වන්දනාමාන කරනකොට සමහරවිට මගේ බිරිඳට දරු පැටියා ගැන සැලකිල්ලක් නැති වෙලා දරු පැටියා වැටෙන්න පුළුවන්. හැබැයි හදිසි හරි ගුරුදේවයන් වහන්සේ ඉස්සරහා වුණත් දරුවා එහෙම බිම වැට්ටුවොත් මං මේ ගුරුදේවයන් වහන්සේ ඉන්නවා කියලා බලන්නේ ගහනවා එකක් කියලා වටාත් උස්සලා ගැහුවා ගුරුදේවයන් වහන්සේ ඔළුවට. දැන් මෙයා ඉන්නේ වටාත්තෙන් පවන් සලසලනේ. එතකොට තමයි සිහි උපන්නේ. තමන් කොතනද ඉන්නේ? තමන්ට මොකද්ද උනේ? කලබල වුණා, බොහොම ලැජ්ජාවටපත් වුණා. එතකොට ගුරුදේවයන් වහන්සේ හිනහ වෙවි කියනවා අනේ සංඝරක්කිත තමුන්ගේ නෝනට ගහන්න ගිහිල්ලා නෝනට තඩි බානවායි කියලා අවසානයේ අපි නොමෑ ගුටි කෑවේ කිව්වා. එතකොට භාගිනීය සංඝරක්කිත ස්වාමීන් වහන්සේ මේ රහත් වෙන්න පින් තිබ්බය. නම බලන්න හිතේ මායාවට අහු වෙච්ච හැටි. භාගිනීය සංඝරක්කිත ස්වාමීන් වහන්සේ දුවන්න ලැහැත්ති වුණා ලැජ්ජාවට. අනිත් භික්ෂුන් වහන්සේලා එකතු වෙලා අල්ලගෙන ඔන්න බුදුරජාණන් වහන්සේ ළඟට එක් කරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ එකම එක ධර්මයයි දේශනා කළේ. උන්වහන්සේ දමනය වුණා. රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඉතින් මේ හිතත් එක්ක පිංගතුනේ ඒ තිබුණ
මේ හිතට අනුව යන ගමන අපි මේ ඉගෙන ගන්න හැම ප්‍රවෘත්තියකම ඉන්න මුනිවරු ඒ ගමන අවසන් කළා. හිතත් එක්ක මේ බැඳි හිතට ඕන විදිහට පටලවී යන සසර ගමන උන්වහන්සේලා නැසුවා. ඒ නැසුවේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. මේ ලෝකෙ මේ ගමන නසන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැරෙන්න වෙන කිසිවක් නැහැ. ඒ නිසා මේ දහම් පද අහන මොහොතේවත් හොඳට ධර්මයේ ගැන හිත බලවත්ව පහදව ගන්න ඕන. ධර්මයේ ගැන හිත බලවත්ව පැහැදුනොත් ඒ බලවත් ප්‍රසාදයෙන්මයි අපිට ජීවිතේ දිනන්න පුළුවන්කම තියෙන්නේ. බලන්න මේ ගාථාව. අනවට්ඨිත චිත්තස්ස සද්ධම්මං අවිජානතු පරිප්ලව පසාදස්ස පඤ්ඤාන පරිපූරති. අනවට්ඨිත චිත්තස්ස සද්ධම්මං අවිජානතු. සසරින් එතර වෙන්න ඕන කියලා බලවත්ව හිත පිහිටුවාගෙන නැත්තම් සංසාර ගමනේ භයානකකම, සංසාර ගමනක පටලවි යනකොට විඳවන්න තියෙන දුක්ඛනදරාව මේවා ගැන හිත පිහිටලා නැත්තම් සද්ධම්මං අවිජානතු. සද්ධර්මයේ ගැන මනා දැක්මක් ඇත්තේ නැත්තම්. දැන් සද්ධම්ම අවිජානත කියලා කියන්නේ ධර්මයේ දන්නේ නැත්තම්. ධර්මයේ දන්නේ නැහැ කියලා කියන්නේ ධර්මානුකූලව ජීවිතය දිහා බලන්න තේරෙන්නේ නැති එකට. ධර්මයේ කියවලා තියෙන්න පුළුවන්. ධර්මය අහලා තියෙන්න පුළුවන්. හැබැයි ධර්මානුකූල විදිහට ජීවිතේ බලන්න තේරෙන්නේ නැත්තම් සද්ධම්මං අවිජානතෝ. එයා ධර්මය දන්නේ නැහැ. පරිප්ලව පසාදස්ස ඉල්පෙන පැහැදීමක් නම් තියෙන්නේ. පඤ්ඤාන පරිපූර්ති. ඒ බඳු ප්‍රසාදයකින් නම් ප්‍රඥාව පිරෙන්නේ නැත. ප්‍රඥාව පිරී යන්න නම් සුගත වූ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයට අනුවම බලවත් ප්‍රසාදයෙන් යුක්තව හිතන්න තරම් හැකියාවක් තියෙන්න ඕනේ. කුම්භූපමං කායමිමං විදිත්වා නගරූපමං චිත්තමිදං ඨපෙත්වා යෝධේත මාරං පඤ්ඤායුධේන ජිතං චරක්කේ අනිවේසනෝසියා. කුම්භූපමං කායමිමං විදිත්වා. වහා සිඳී බිඳී යන මැටි කලයක් වගේ මේ කය ගැන දැකිය යුතුයි. මේ කය කියලා කියන්නේ වහා සිඳී බිඳී යන මැටි කලේ වගේ. හැබැයි නගරූපමං චිත්තමිදං ඨපෙත්වා. හිත කියන එක රැකගන්න ඕන ආරක්ෂා සංවිධානය කරපු නගරේ වගේ. බලන්න හිත් දියුණු කාලේ ජීවිතය ගැන කතා කරපු හැටියේ. හිත් දියුණු මනුස්ස වර්ගයා හිටපු කාලේ මේ ජීවිතය ගැන කතා කළේ එහෙම ඒවා. කය කියන එක සිඳී බිඳී යන වළඳ වගේ. මැට්ටෙන් නම් හැදුවේ පින්වතුනේ වළඳක් භාජනයක්. ඒකේ අවසානයේ කොහොමත් බිදී යන එකමයි. මැටි භාජන තියෙනවනේ එක එක ස්වභාවය. ඇතැම් මැටි භාජන තියෙනවා වටිනාකම වැඩි, ඇතැම් මැටි භාජන තියෙනවා වටිනාකමින් අඩුයි. හැබැයි වටිනාකම වැඩි වේවා වටිනාකම අඩු වේවා මැට්ටෙන් නම් හදලා තියෙන්නේ ඒක බිඳෙනවා. ඒ වගේ මේ මනුස්ස ලෝකේ එක එක විදිහේ ශරීර තියෙනවා. එක එක විදිහේ මිනිස්සු ඉන්නවා. එක එක විදිහේ රූප දරාගෙන මිනිස්සු ඉන්නවා. ඇතැම් රූප තියෙනවා ඒ රූප දුටුවන්ගේ හිත ඇදී යන තරම් මනමෝහනීයයි. ඒ රූපවල ෆොටෝ ගහලා ඒ ෆොටෝ මේ ගෙවල් සරසන්න කැලෙන්ඩර් වලට පාවිච්චි කරනවා. ඒ තරම් ලස්සනයි. දැන් නළු නිළියන්ගේ මේ රූප ගත්තාම ඒ රූපේ මිනිස්සු තමන්ගේ ගෙවල් සරසන්න ඒ ගෙදර කැලෙන්ඩර් විදිහට ගහ ගන්නවා. ඒ හේතුව ඒ තරම් ඒ රූපේ ලස්සනයි. සමහර රූප තියෙනවා එහෙම මහ ලස්සනක් නෑ. සමහර ජීවිත තියෙනවා ඒ ජීවිත මහා මේ ආනුභාව සම්පන්නයි, පිළිගැනීම් බහුලයි. සමහර ජීවිත තියෙනවා ඒ ජීවිත කවුරුත් ගණන් ගන්නෑ. මෙහෙම නොඑක් ආකාරයි. හැබැයි
මේ හැම ජීවිතයක්ම මැටි භාජන වගේ. ඔක්කොම බිඳිලා යනවා. ඔක්කොම මරණයෙන් අවසන් වෙනවා. මරණය තෙක් විතරයි මේ සියල්ලම. මේ ලෝකේ ලස්සනම රූපෙ තිබුණා කියලා. ඒ රූපෙ තිබ්බයි නොමැරී හිටියේ නේ. මේ ලෝකේ මහා මේ පිළිගැනීමක් සහිතව ආනුභාවව හිටියා කියලා. ඒ අය නොමැරී හිටියේ නේ. මේ ලෝකේ මහා උගතෙක් කියලා ඒ අය නොමැරී හිටියේ නේ. මේ කය කියලා කියන්නේ ආන් ඒ වගේ નિසරු එකක්. කුඹුහුපමක්. බිඳී යන මැටි කලේ වගේ. නමුත් මේ සාමාන්‍ය ලෝකයේ දිහා අපි වර්තමානයේ බලනකොට අපිට පේන්නම පිංගතුනේ කයට කරන සත්කාර නේද? කයේ මේක උලාපන් කියනවා. මේක ගාපුවම මේ විදිහට හැම ලස්සන වෙනවා. මේක ගාපුවම මේ විදිහට කොණ්ඩේ ලස්සන වෙනවා. මේ පෙත්ත බීපුවම මේ විදිහට ඇඟේ හැඩේ හැදෙනවා. මේ කිරියක බීපුවම මේ විදිහට ඇඟ හදාගන්න පුළුවන්. කයටමයි සත්කාර. කයටම සත්කාර කර කර වාසය කරන්නේ ලෝකේ. නමුත් කය කියන එක ගැන තේරුම් ගන්න ඕන නුවණ තියෙන කෙනෙක් හරියට මේක මැටි කලේ වගේ. මැටි කලේ වගේ හින්දා මේක ආරක්ෂා කරන්න ඕන. ඇයි ආරක්ෂා කළ යුත්තේ? මැටි කලේ ආරක්ෂා නොකළොත් ඉක්මනින් බිඳෙන්නේය. ඒ නිසා මේ කය රැක ගන්න ඕන. කය රැක ගන්න ඕන. කය මේ පිරිසිදුව පවත්ව ගන්න ඕන. හැබැයි ඒ අර්ථය තමන්ගේ ජීවිතේ ඒ අර්ථය අපි දකින්නේ මේ තමන්ගේ ජීවිතේ පවත්වා ගන්න. තමන්ට ධර්මයේ ලැබිච්ච මොහොතේ ඒ ධර්ම අධ්‍යයනය කරගෙන ගත කරන මේ ජීවිතේ රැක ගන්න තමයි අපි කය පරිස්සම් කරන්නේ. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් එකක්. හැබැයි හිත කියන එක ගැන එහෙම නෙවෙයි දකින්න ඕන. නගරූපමං චිත්ත මිදන් ඨපෙත්වා හොඳට ආරක්ෂා සංවිධානය කරන ලද නගරයක් වගේ හිත කියන එක රැක ගන්න ඕන. ඒ කාලේ රාජධානී ආරක්ෂා කළේ හොඳ ආරක්ෂා සංවිධානයකින්. මොකද සතුරු උපද්‍රව නිතර එනවා. හොඳ අවධානයකින් තමයි නගරය ආරක්ෂා කරගත්තේ. දියාගල් කපලා මේ සිවුරංග සේනාවලින් ආරක්ෂා කරලා ප්‍රාකාර ගහගෙන මෙහෙම රැක්කේ. ආන්ගේ වගේ තමයි කියනවා මේ හිත කියන එක රැකගත යුත්තේ. යෝදේත මාරං පඤ්ඤා යුදේන ප්‍රඥාව නම් වූ අවියගෙන මාරයා සමග යුද වෙදිය යුත්තේය. ප්‍රඥාව නම් වූ අවිය කොහෙන්ද පින්වතුනි අපි ගන්නෙ? බුදුරජාන් වහන්සේ කෙනෙක් අහනවා කතංසු ලබති පඤ්ඤං ස්වාමීනි ප්‍රඥාව නම් වූ දෙය කෙසේ ලබම්ද? බුදුරජාන් වහන්සේ දේශනා කළා සද්ධානෝ අරහතං ධම්මං නිබ්බාන පත්තිය සුසුසා ලබතේ පඤ්ඤං අප්පමත්තු විචක්කනෝ. අමා නිවනට අරගෙන යන ධර්මය රහතන් වහන්සේලා දේශනා කරනකොට ඒ ධර්මය හොඳට අහන්න. අහලා ඒ ධර්මය සුසුසා නුවණින් මෙනෙහි කරන්ට. එතකොට ලබෙහිත පඤ්ඤං ප්‍රඥාව ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් ප්‍රඥාව ලැබෙන දේ තමයි අපි මේ කරන්නේ. මේක තව තව කරන්න ඕන. ප්‍රඥාව ලැබෙන දේ තමයි ධර්මයේ සීම. සදහැ සිතින් අවබෝධ කරගන්න අදහසින් බණ අහනවා නම් ඒ තමයි ප්‍රඥාව ලැබෙන ප්‍රතිපදාව. එහෙම කටයුතු කරන කෙනාට ලබෙහිත පඤ්ඤං ප්‍රඥාව ලැබේ. ඒ ප්‍රඥාව නම් වූ ආයුධයගෙන මාරයා සමග යුද වෙදී යුත්තේ ජිතංච රක්ඛේ අනිවේසනෝ සියා. ඒ යුද්ධේ ජය අරගෙන මේ දුක් සහිත වූ සංසාරයට ආයෙත් වතාවක් නොයන කෙනෙක් වෙන්න. භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ විදිහට. ඒ නිසා මේ ජීවිතේ ගත කරනකොට පින්වතුනේ අපි මේ කරුණු කාරණා හොඳට තේරුම් අරගෙන තමයි අපේ ජීවිතේ මනාකොට සකස් කරගත යුත්තේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණපදවල අපිට හැබෑම අර්ථය මොකක්ද කියලා දීලා තියෙනවා. මොකද මේ කයට කොච්චර සත්කාර කොච්චර සම්මාන කර කර හිටියත් කය කියලා කියන්නේ මේ වළඳ වගේ යම් දවසක බිඳෙනවා. බිඳුනට පස්සේ මෙහි දාලා යන්න වෙනවා. බලන්න ඒක වදාලා හැටි භාග්‍යතුන් වහන්සේ.
අචිරංවත යංකායෝ පටවින් අධිසෙස්සති චුද්දෝ අපේත විඤ්ඤානෝ නිරත්තංව කලිංගරං. අචිරංවත අයංකායෝ මේ කය නම් වැඩි කලක් තිබෙන්නේ නැත. පටවින් අධිසෙස්සති මේ කය නොබෝ කලකින්ම මහ පොළොව වැළඳ ගනු ඇත. චුද්දෝ අපේත විඤ්ඤානෝ නිරත්තංව කලිංගරං. විඤ්ඤාණය සිත බැහැර වූ කල්හි මේ කය වැඩකට ගත නොහැකි දර කඩක් බඳුය. ඔබ ගිහිල්ලා ඇති ඕන තරම් මළගෙවල් වල අවමංගල්‍ය කටයුතු වල මේ අවමංගල්‍ය මේ සිද්ධ වෙන තැන්වල ඔබ ගිහින් ඕන තරම් දැකලා ඇති. ජීවත් වෙච්ච මිනිසයාගේ මෘත ශරීරයේ තියෙන විදිය. සාමාන්‍ය ජීවත් වෙනකොට ඇවිදලා ගියපු කෙනා ජීවත් වෙනකොට කාලා ඇඳලා හිටපු කෙනා පෙට්ටියක දාලා ඉන්නවා. ඔහුගේ වෙන කිසිම වෙනසක් අපිට බාහිරට පේන්න නැහැ. ඔහු සම්බන්ධයෙන් පෙනෙන්නට තිබෙන දෙය මෘත ශරීරය පමණි. විඤ්ඤාණය බැහැර වී තිබේ. විඤ්ඤාණය බැහැර වූ කල්හි මේ ශරීරයත් දර කඩත් අතර කිසිම වෙනසක් නැත. දර කඩද පොළොවේ පස් වී යන්නේය. මෘත ශරීරයේද පොළොවේ පස් වී යන්නේය. ඉතින් මේ කොච්චර සත්කාර කර කර හිටියත් කොච්චර පෙතිබිබී ආරක්ෂා කර කර හිටියත් කොච්චර මේ වටිනා විටමින් ಜಾති දිදී හිටියත් අන්තිමේ මේ ශරීරෙට මේක වෙන්නේ. මේ අවබෝධය අපිට තියෙන්න ඕන. මේ අවබෝධය තියෙන කෙනා කය රකින්නවාට වඩා කය ආරක්ෂා කරගන්නවට වඩා 100,000 ගුණයෙන් මහන්සි වෙන්නේ හිත රැක ගන්නටයි. මේ අවබෝධය නැති කෙනා හිතට මොනවා වුණත් කමක් නැහැ. කය රැක ගන්න තමයි මහන්සි වෙන්නේ. ඉතින් එහෙම ලෝකික තමයි අපිට මේ සත්‍ය අහන්න තියෙන්නේ. ඒ සත්‍ය ගැන හිත පහදවාගෙන රැකගත යුතු දේ මොකක්ද? ආරක්ෂා කළ යුතු දේ මොකක්ද? මනාකොට මේ පිළිවෙලකට සකස් කරගත යුතු දේ මොකක්ද කියන එක ගැන හරි වැටහීමකට අපි එන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ හිත ගැන තවත් ගාථා දෙකක්. බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙන්න මෙහෙම. දිසෝ දිසං යං තං කෛරා වේරීවා පනවේරිනං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතු කරේ. දිසෝ දිසං යන්තං කෛරා. ද්වේෂ කරන කෙනෙක් ද්වේෂ කරන කෙනෙකුට මේ හතුරුකමක් කරනවාට වඩා වේරීවා පන වේරිනං වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට හතුරුකමක් කරනවාට වඩා. දැන් හතුරුකම් කියනකොට අපි දන්නවනේ සමහරවිට ආයුධයෙන් ගහනවා, පොල්ලෙන් ගහනවා, මරලා දානවා, වහදිනවා, හදිහූනියම් කරනවා, කොඩිවින කරනවා. කීයක් තියෙනවද? වෛරක්කාරයෝ වෛරක්කාරයෙකුට කරන හතුරුකම්. මේ හොරු හොරුන්ට කරන හතුරුකම්. මේවා තියෙනවා. හැබැයි මේවට වඩා මිච්ඡා පනිහිතං චිත්තං තමන් තමන්ගේ හිත වැරදි විදිහට නම් පිහිටුවාගෙන ඉන්නේ. පාපියෝ නම් තතෝ කරේ. ඒ වැරදි විදිහට පිහිටුවාගත්ත හිත තමන්ට ඊට වඩා අනතුරක්, ඊට වඩා නස්පැත්තියක්, ඊට වඩා විනාශයක් කරනවා. මොකද මේ හොරෙකුට පුළුවන්, සතුරෙකුට පුළුවන් පින්වතුනි අපේ ජීවිතේ ඝාතනය කරන්න විතරයි. හතුරෙකුට කවදාවත් බෑ අපිව නිරේ යවන්න. හතුරෙකුට කවදාවත් බෑ අපිව പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ යවන්න. හැබැයි වැරදි විදිහට පිහිටුවා ගත්ත හිත අපිව පාපී තැනකටමයි අරගෙන යන්නේ. ආන්ගේ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ හිත කියන එක වරද්දා ගත්තොත් වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට කරන අනතුරකට වඩා
සතුරෙක් සතුරෙකුට කරන අනතුරට වඩා ලොකු අනතුරක් ජීවිතයට සිද්ධ වෙනවා. ඒ නිසා මේ හිත ගැන ලොකු අවධානයක්. මේ හිතක කතාව අහපු ඔබ හිත ගැන ලොකු අවධානයකින් ඉන්න ඕන. ඒ හිත රැක ගැනීම පිණිස පිළිපැදිය යුත්තේම ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා විදිහට වඩන්න මහන්සි ගන්න. මම ආර්ය අෂ්ටාංගික මාර්ගයම ප්‍රගුණ කරන්නෙමි, වඩන්නෙමි, ශ්‍රද්ධාවෙන් යුතු ආර්ය මාර්ගය පුරුදු කරන්නෙමි කියන තැනම හිත පිහිටුව ගන්න. ඒ තමයි හිත පිහිටුව ගන්න හරිම තැන. එහෙම පිහිටුවාගෙන මේ හිත හරි විදිහට ආරක්ෂා කරගෙන රැකගත්තොත් පිංගතුනේ එපමණකින් අපේ ජීවිතයට යහපත සැලසෙනවා. එහෙම හරි තැන පිහිටුවා ගන්න බැරි වුණොත් මේ හිතෙන් කරන නස්පැත්තිය. ඒ කාලේ මහා කච්චාන කියන මහරහත් මුනිදුන්. ඔබ අහලා ඇති මහා කච්චාන මහරහතන් වහන්සේ ගැන. උන්වහන්සේට කච්චායන කියලා කිව්වේ රත්තරන් පාට සිරුරක් තිබ්බ නිසා. උන්වහන්සේගේ ශරීර වර්ණය රන් පැහැ. මේ කච්චාන මහරහතන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිද්දී සෝරෙය්‍ය කියලා සිටුවරෙක් මේ දිය ස්නානයේ පිණිස වතුර ටිකක් නාගන්ට ගඟට යමින් හිටියා. මේ යමින් ඉන්නකොට මහා කච්චාන මහරහතන් වහන්සේ දැක්කා. දැක්කාම මේ සාමාන්‍ය කෙනෙකුට හිතෙනවට වඩා බොහොම පාපී ලාමක හිතුවිල්ලක් මේ සෝරෙය්‍ය සිටුවරයාගේ හිතට ආවා. උට දැක්ක ගමන් මහා කච්චාන මහරහතන් වහන්සේ ගැන හිතුණා, අපේ පුදුම ලස්සනක් නේ. කඩා හැලෙන තරම් මනස්කාන්ත රූපයක් නේ. මේ වගේ ලස්සන රූපයක් මගේ බිරිඳට තිබ්බන. රත්තරන් පාට හම, නිල් පාට ඇස්. අපේ මේ වගේ ලස්සන කෙනෙක් මගේ බිරිඳ වුණා නම්. අන්න එහෙම හිතුවිලි රටාවක්. කම් සැප විඳින්න තියෙන කාම සක්ත හිතුවිලි ටිකක් එක දිගට ගලාගෙන එන්න පටන් ගත්තා. ඒ හිතුවිලි එනකොට ඒ හිතුවිල්ල ගැන බයක් ඇති කරගත්තේ නැහැ. හිතන්න පටන් ගත්තා එක දිගට. ඒ එන හිතුවිලි වලට අනුවම හිත දෙන්න ඇරියා. දැන් ওই ප්‍රශ්නේ තියෙනවා ගොඩක් අයට. දැන් වෙලාවට අපිත් එක්ක කතා බහ කරනකොට මේ කියලා තියෙනවා සමහරවිට බුදු පිනම දැක්කවම නරක හිතුවිලි එන අය ඉන්නවා. සෑය දකින්නකොට නරක හිතුවිලි එන අය ඉන්නවා. බෝධිය දකින්නකොට නරක හිතුවිලි එන අය ඉන්නවා. ඒ හිතුවිල්ල එන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ හිතුවිල්ල පවත්වනවද නවත්තනවද කියන එක තමයි ප්‍රශ්නෙට බලපාන්නේ. එහෙම හිතුවිලි එන්න පුළුවන්. මේ හිත ගැන අපි මේ දැන් ගාථා 9ක් මේ වෙද්දි ඉගෙන ගත්තා. ඒ ගාථා 9න් මේ හිතේ හැටි බුදුරජාණන් වහන්සේ වදාලා. හිත කියන්නේ චපල එකක්, හිත කියන්නේ සැලෙන එකක්, හිත කියන්නේ වරදින් වළක්ව ගන්න අමාරු එකක්, හිත ආසාසයකටම ඇදී යන එකක්. හිතේ හැටි. හිතේ හැටි අඳුනගත්ත ගමන් හිතට ඕන විදිහට සෙල්ලම් කරන්න දෙන්නේ නැතුව අපි රකින්න ඕන හිත. නගරූපමං චිත්ත මිදන් ඨපෙත්වා. නගරයක් රකින්නවා වගේ, රාජධානියක් රැක ගන්නවා වගේ හිත රකින්න ඕන. එහෙම හිත හොඳට රැකගත්තොත් ඒ හිත රැකගන්න කෙනාට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි සෝරේ සිටුවරයා හිත රැක්කේ නැහැ. එහෙම්ම හිත ගියා. ලාමක කාමසහගත හිතුවලින් හිත යනකොට ඔහුට දැනුණ මුළු ශරීරෙම වෙනස් වෙනවා වගේ. මහා අමුතු වෙනසක්. අනේ ඔහු ඇවිදගෙන යන ගමන්ම පුරුෂ ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති වෙලා ස්ත්‍රියක් බවට පත් වුණා. සෝරෙය්‍ය සිටුවරයා නාන්න ගියේ. එකපාර සෝරෙය්‍ය සිටුවරයා සෝරෙය්‍ය කුමරියක් බවට පත් වුණා. කාන්තාවක් වුණා. දැන් දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් කරගන්න දෙයක් නැහැ. ඉක්මනට නගරේ දාලා ගියා. නගරේ දාලා යනකොට සාමාන්‍යයෙන් ඒ වෙද්දි තරුණ වයසේ නගරේ දාලා ගිහිල්ලා දුර ඈතක ජීවත් වෙනකොට එහෙදී තව පුරුෂයෙක් එක්ක ආද වුණා. ඒ පුරුෂයා මෑට යෝජනාවක් ගෙනාවා. ඒ පුරුෂයාත් එක්ක විවාහ වුණා. විවාහ වෙලා කාන්තාවක් විදිහට තමන් තව දරු දෙන්නෙක් වැදුවා.
තාත්තා කෙනෙක් විදිහට දරු දෙන්නෙක් හිටියා. අම්මා කෙනෙක් වුණාට පස්සේ දරු දෙන්නෙක් වැදුවා. දරු දෙන්නෙක් වදලා මෙහෙම ජීවත් වෙනකොට දවසක් තමන්ගේ ස්වාමි පුරුෂයාට අඬ මේ කතන්දරේ කිව්වා අනේ මං පුරුෂයෙක් විදිහට උපන්න කෙනෙක්. මෙහෙම උතුම් කෙනෙක් දිහා බලාගෙන රාග හිතුවිලි හිතලා මං ඒ මොහොතේම ස්ත්‍රියක් බවට පත් වුණා. මේක අඬන්න කිව්වා. ඊට පස්සේ පුරුෂයා බොහොම අනුකම්පාවෙන් ලස්සන රූපයක් තියෙන ස්වාමීන් වහන්සේ නමක් හෙව්වා. ඒ හොයනකොට අපේ මහා කච්චායන මහරහතන් වහන්සේ හමු වුණා. මහා කච්චායන මහරහතන් වහන්සේ ළඟට මේ කාන්තාව එකතු කරගෙන ගිහිල්ලා ඇයට සමාව ගන්න අවස්ථාව සැලසුවා. ඇය සමාව අරගත්තා. සමාව අරගත්ත මොහොතේම ආයේ දැනුණා. අර එදා වෙච්චි වෙනස වගේ ශරීර වෙනසක් ඇඟට වෙනවා. ආයෙත් පුරුෂයෙක් බවට පත් වුණා. ඒ පුරුෂයෙක් බවට පත් වුණාට පස්සේ ඒ සෝරෙය්‍ය සිටුවරයා මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් ඉල්ලනවා අනේ ස්වාමීනි මේ කෙලෙස් එක්ක ගුටි කකා යන ජීවිතේ මට ආයෙ එපා. මට ඔබ වහන්සේ ළඟ පැවිදි වෙන්න ලැබේවා. ඉතින් මහා කච්චායන මහරහතන් වහන්සේ පැවිදි කළා. ඒ සෝරෙය්‍ය ස්වාමීන් වහන්සේ නොබෝ කලකින්ම රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ නිසා මේ හිත කියන එක ධර්මයේ තුලින් দমনය කරගන්නට වෑයම් කළ යුතුයි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ නිර්මල සද්ධර්මය හොඳට ඉගෙනගෙන ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරන්න මහන්සි ගන්න. මේක තමන්මයි කළ යුත්තේ. මේක කවුරුත් කරලා දෙන්නේ නැති එකක්. ඒකත් වදාළ භාග්‍යතුන් වහන්සේ. නතං මාතා පිතා කෛරා අඤ්ඤේවා පිච්ච ඥාතකා සම්මාපනිහිතං චිත්තං සෙය්‍යසෝනං තතු කරේ නොහැක කිසිවිට මව්පියන් හට තම සිතෙහි ගුණ දම් වඩන්නට එලෙසින්ම නෑයින්ද කිසිවිට නොඑති තම සිත සුරැක දෙන්නට දහම තුල පිහිටුවාගෙන සිත මනාකොට පුහුණුව ලබන විට ගුණ පිරුණුවේ සිත තුලින් නොහු ලොවෙහි උතුමෙකු බවට පත්වේ. නතං මාතා පිතා කෛරා ධර්මයේ හැසිරෙනවා කියන වැඩි මව් කරලා දෙන්නේ නැත්තේය. පියා කරලා දෙන්නේද නැත්තේය. අඤ්ඤේ වාපිච ඥාතකා වෙනයම් වූ ඥාතියෙකුට හිතවෙතෙකුට කරලා දෙන්න බැරිය. සම්මාපණි හිතං චිත්තං තමන් මේ ආර්ය මාර්ගය හොඳට ඉගෙනගෙන ධර්මයේ තුල තමන්ගේ හිත පිහිටුවා ගත්තොත් සෙය්‍යසෝනං තතෝ කරේ ඒ ධර්මයේ විසින්ය ඔබේ ජීවිතේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් බවට පත් කරන්නේ. ඒ නිසා ධර්මය ඉගෙන ගන්න. ධර්මය ඉගෙනගෙන මේ හිත দমনය කරගන්න මහන්සි ගන්න. මේ හිත ගැන වදාළ ලස්සන ධර්ම කාරණා ධම්මපදයේ චිත්ත වර්ගයේ තියෙනවා. පින්වතුනි මේ ගාථා නිතර කියවන්න. නිතර කියවලා හිතට හිතවිල්ලක් ආපු පමණින් කලබල වෙන්න එපා. හිත ගැන අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ හිත ගැන දේශනා කරපු මේ ධර්ම නිතර හිතන්න. ඒ හිතමින් හිත පහදව ගන්න. අපේ මේ හිත මෙහෙම එකක් බව භාග්‍යතුන් වහන්සේ වදාළනේ. මේ හිත අරමුණක් පාසා සැලෙන බව භාග්‍යතුන් වහන්සේ වදාළනේ. මේ හිත দমনය කරන්න දුෂ්කර බව භාග්‍යතුන් වහන්සේ වදාළනේ. මේ හිත කපටියෙක් බව බුදුරජාණන් වහන්සේ වදාළනේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ වදාලා ධර්මයේ තුල මේ හිත පිහිටුවාගෙන দমনය කරගන්න එක රැකගන්න එකමයි හොඳ කියලා. ඒ නිසා මං බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි පුරුදු කරන්නේ කියලා හිතලා හැමතිස්සෙකම ඔබේ හිතට මොන හිතුවිලි ආවත් ඒ හිතුවිලි පස්සේ යන්නේ නැතුව ධර්මයේ තුලට හිත ගන්න. හිත দমনය කරගත්තොත් අපිට අපේ ජීවිතේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් ඒ බව වදාළේ හිත මුළුමනින්ම দমনය කරගෙන ශ්‍රේෂ්ඨත්වයට පත් වුණ අපගේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ
බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු අපේ බුදුරජාණන් වහන්සේ. හිත දමනය කරගන්න විදිහ මනාකොට කියලා දීලා තියෙනවා. අපි ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු උතුම් ශ්‍රී සද්ධර්මයේ. ඒ ධර්මයෙන් නිපන් ඒ ධර්මයේ මහා කැපවීමකින් පුරුදු කරලා ධර්මයේ තුලින්ම ජීවිත ශ්‍රේෂ්ඨත්වයට පත් කරගත්ත අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු ශ්‍රාවක සංගරුවනේ ගුණකඳ සිහි කර කර තමන්ගේ ජීවිතේ ධර්මයේ තුල දමනය කරගන්නට අපි මහන්සි ගනිමු. අපි හැම දිනාටම අපේ මේ ජීවිතය ධර්මයේ තුල දමනය කරගෙන ශ්‍රේෂ්ඨ ජීවිත බවට පත් කරගන්න වාසනාව ලැබෙත්වා. සාදු 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 සාදු. පින්වතුනි, මේ ලෝකේ මිනිසුන් ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් ජීවත් වුණත් උතුම් වූ බණපදයක් අහන්නට ඔබ මම අපි තරම් පින් කරපු පිරිස් නැතුව ඇති. ඒ නිසාම අද දවසේදීත් සතියන්ත සීල භාවනා වැඩසටහන වෙනුවෙන් පින්වත් දායකත්වය ලබා දුන්නා. ඒ පින පහල කරගන්නට හිතුණා. අප්‍රේල් මාස 17 වන දින ජන්මදිනය යෙදුණු හොන්කොන්හි සේවයේ නියුතු පින්වත් ඕ.පී. බන්දුමති ජයලත් මහත්මිය. ඉතින් ඒ පින්වත් මහත්මියවත් සිහිපත් කරන ගමන් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු අපි බලාපොරොත්තු වෙනවා සතියන්ත සීල භාවනා වැඩසටහනේ භාවනාව ඔබට සමීප කරන්නට. රැඳී සිටින අප සමග තෙරුවන් සරණයි ඔබට. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.